Good morning, girls and boys. උදේව කට්ටිය හැරිලා නෑ වගේ තමයි මට පේන්නේ. We have only 24 භාගයකටත් වඩා අඩුයි ළමයි. Right. However, we have to do the class. කොහොම නමුත් අපේ ක්ලාස් එක කරන්න වෙනවා පුතා. උදේ හැරුණත් නැතත් දැන් කොහොම හොඳට නිදාගෙන ඉඳලා ඉස්කෝලේ පටන් ගත්තාම තමයි වැඩේ වෙන්නේ. නේද? උදේ හැරලා ඉස්කෝලේ ඉන්න බැරි වෙයි. Okay. Api වෙනදනම් good evening කියලා පටන් ගන්න because we have the class in the evening. But as it was raining last evening, we have to postpone the class. අපිට සිද්ධ වුණා class එක කල් දාන්න. So that is why we are having the class in the morning today. අද උදේ class එක තියෙන්නේ අන්න ඒ නිසා. මම මේ message එකකුත් දෙවුවා කම්මැලිකම නිදා ගන්න නැතුව අනිවාර්යෙන් class එකට එන්න කියලා. නේද? Because we are doing a lesson that you will find somewhat difficult. ටිකක් අමාරු පාඩමක් තමයි අද කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. Okay? Right. අපි ගිය සතියේ කතා කරලා ඉවර කරා පුතා. Last week, yes, Monday. ගිය සඳුදා අපි කතා කරලා ඉවර කරා writing dialogues. එහෙම නැත්නම් දෙබස් ලිවීම කියන පාඩම තමයි ගිය සතියේ අපි අවසන් කරේ. Right? ඒ යටතේ I gave you a homework if I am correct. මම නිවැරදි නම් මම ඔයාලට homework එකක් දීලා ඇති, ගෙදර වැඩක් දීලා ඇති. ඒක මුලින්ම අපි discuss කරලා then we can go for a new lesson. ඊට පස්සේ අපිට අලුත් පාඩමකට යන්න පුළුවන්. Okay? Right. අපි එහෙනම් homework එක බලමු. ළමයි හැමදෙනෙක්ම homework එක කරලා තියෙන්නේ. So I am very happy. ඒ නිසා මට හරි සතුටුයි ආඩම්බරයි ළමයි හැම කෙනෙක්ම homework එක කරලා තියෙන නිසා. Okay? එතකොට මම හිතනවා පුතා ඩයලොග් ලිවීම සම්බන්ධයෙන් දෙවස් ලිවීම සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් පුළුල් අවබෝධයක් ඔයාලට ඇති. විභාගදී ඒ නිසා ඩයලොග් එකක් ලියන්න આવොත් එහෙම බයක් සැකක් නැතුව ඩයලොග් එක ගොඩ දා ගන්න පුළුවන්. Okay? අපි කෙලින්ම homework එකට යමු පුතේ. අපි මෙන්න මේකයි දුන්න homework එක. Right, tag questions. අපි dialogue ලිවීමේදී දෙබස් ලිවීම කියන පාඩමේ අවසාන අධ්‍යයන විදිහට කතා කරේ tag question එකක් ලියන හැටි. Right, මේවා these are a special kind of questions. විශේෂ වර්ගයක ප්‍රශ්න වෙනවා මේවා. මොකද spoken language එකේදී කතා භාෂාවේදී බහුලව භාවිතා කරන ප්‍රශ්න වර්ගයක් වෙන නිසා. Okay? එතකොට අනිත් ප්‍රශ්න නිර්මාණය කරනවා වගේ නෙමෙයි සාමාන්‍යයෙන් WH question එකක් හරි yes no type question එකක් හරි නිර්මාණය කරනවා වගේ නෙවෙයි මේ tag questions නිර්මාණය කිරීම ටිකක් වෙනස් කියලා අපි ගිය සතියේදී සාකච්ඡා කරා. Okay? මම මේ ගැන ආපහු පැහැදිලි කරන්න යන්නේ නැහැ. අපි කෙලින්ම උත්තර ටික බලමු. අපි යහළුවන් නේද? අපි යහළුවන් නේද කියලා අහද්දි මොකද්ද මම කරන්න කිව්වේ? අපිට තප්පරයක් දෙන්න පුතේ. තප්පර 10ක් විතර දුන්නත් කමක් නැහැ. right. මුලින්ම අපි කරන්න ඕනේ නේද කියන කොටස හැම එකකින්ම ඉවත් කරන්න ඕනේ. රතු පාට ගන්න. නේද කියන කොටස ඉවත් කරන්න ඕනේ. මේකෙත් මම නේද ඉවත් කරනවා, මේකෙත් නේද ඉවත් කරනවා, මේකෙත් නේද ඉවත් කරනවා. and මේකෙත් නේද ඉවත් කරනවා, මේකෙත් නේද ඉවත් කරනවා. ඊට පස්සේ නේද කියන කොටස නැති වුනහම ඊට කලින් ඉන්න කොටස. ඊට කලින් තියෙන කොටස මුලින් අපි ලියාගෙන ඉන්න ඕනේ. right? එතකොට අපි මෙතනට එන්න ඕනේ පුතේ අපි යහළුවන් කියන එක. We are friends. Mark your answers. ඔයාලගේ ඔයාලා ලියපු උත්තර ටික බලා ගන්න පුතේ. We are friends තමයි පුතේ sentence එක. ඒතර මේක sentence එකක් විදියට අවසන් කරන්නේ නැහැ. අපි කමාවක් දානවා. ඊට පස්සේ කමාවට කලින් තියෙන්නේ positive verb එකක් නිසා අපි එතනින් පස්සේ ලියනවා negative verb එක නේද? aren't. ඊට පස්සේ subject එක ආපහු ලියනවා aren't we question mark එකකුත් දානවා. We are friends aren't we? අපි යහළුවන් නේද? පාඩ ටිකක් පේනවා හොරයි වගේ. ඒ නිසා කහ පාඩ ගන්න.
ඇය පුස්තකාලයේ හිටියේ නැහැ නේද කියන එකේදී පුතේ අපි මුලින්ම ලියන්න ඕනේ ඇය පුස්තකාලයේ හිටියේ නැහැ කියන කොටස. එතකොට ඒක සෙන්ටෙන්ස් එකක් වෙනවා. ඇය නම් පුතේ she, හිටියා නම් පුතේ was, හිටියා නම් was, හිටියේ නැහැ නම් ඒකේ නෙගටිව් ෆෝම් එක wasn't. she wasn't පුස්තකාලයේ at the library කියන්නත් පුළුවන් නැත්නම් in the library කියන්නත් පුළුවන්. library. she wasn't in the library. ඊට පස්සේ අපි කමාවක් දානවා. නේද කියලා කියද්දි පුතේ අපිට ඕනේ එතකොට කමාවට කලින් තියෙන්නේ පුතේ wasn't කියලා නෙගටිව් verb එකක්. ඒතර නෙගටිව් verb එකක් තියෙනවා නම් අපි ඒකේ පොසිටිව් verb එක ලියනවා was, subject එක ආපහු ලියනවා she, question mark එක දානවා. she wasn't in the library. was she. she wasn't in the library. was she. මට ඔයා එක්ක එන්න බැහැ නේද? එතකොට මුලින් අපි ලියන්න ඕනේ මට ඔයා එක්ක එන්න බැහැ කියන එක. මට ඔයා එක්ක එන්න පුළුවන් නම් can නේ භාවිතා කරන ක්‍රියාපදේ. එතකොට බැහැ කියන්නේ can කියන එකේ නෙගටිව් ෆෝම් එක. එතකොට මට නම් පුතේ I, can කියන එකේ නෙගටිව් එක පුතේ can't. I can't. එන්න නම් පුතේ come. ඔයා එක්ක with you. come on. I can't come with you. ඊට පස්සේ කමාවට කලින් තියෙන්නේ පුතේ can't කියලා නෙගටිව් verb එකක්. එහෙනම් අපි කමාවෙන් පස්සේ දාන්න ඕනේ positive verb එක can. subject එක ආපහු ලියනවා can I can't come with you. can I can't come with you. can I මට ඔයා එක්ක එන්න බැහැ නේද? සුපුන් හොඳින් වැඩ කළා නේද කියද්දි පුතේ අපි මුලින් ලියන්න ඕනේ සුපින් නෙමෙයි කවුද? සුපුන් හොඳින් වැඩ කළා කියන එකයි ලියන්න ඕනේ. එතකොට සුපුන් නම් සුපුන්මනේ. සුපුන් වැඩ කළා කියද්දි පුතේ වැඩ කරනවා කියන එකේ අතීත කාලෙනේ past tense එක. වැඩ කරනවා නම් work, වැඩ කළා නම් worked. හොඳින් නම් පුතේ well. කමාවක් දාන්න. සුපුන් worked well. ඊට පස්සේ පුතේ කමාවට කලින් තියෙන්නේ positive verb එකක් නේ worked කියලා. එහෙනම් අපි ඒකේ negative verb එක ලියන්න ඕනේ. හැබැයි ප්‍රශ්නයක් අපිට එනවා මොකද්ද? sentence එකේ තියෙන verb එක main verb එකක් නේ. ප්‍රධාන ක්‍රියාපදයක් තියෙනවා. ඔයාලා දන්නවා ප්‍රධාන ක්‍රියාපදවලට නෙගටිව් ෆෝම් එකක් නැහැ කෙලින්ම. නේද? main verb වලට work එකට not එකතු කරන්න බෑ. work not එහෙම මුකුත් කියන්න බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා work කියන අතීත කාල main verb එක ක්‍රියාපද දෙකක් විදිහට බෙදා ගන්න. කොහොමද බෙදුවේ මතකයිද? worked කියන අතීත කාලයේ බෙදෙනවා. මම පැත්තෙන් ඒක ලියන්න. එතකොට verb එක වෙන්නේ පුතේ worked. ඒක අතීත කාල ක්‍රියාපදයක් වෙනවා. අතීත කාල ක්‍රියාපදේ අපි මොනවද ලියන්නේ? අතීත කාල පැදෙන පුතේ. අතීත කාල ක්‍රියාපදේ තමයි පුතේ worked වෙන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා මේක දෙකට බෙදන්න. අතීත කාලයක් නිසා do verb එකේ අතීත කාලය ගන්න ඕනේ did. සහ base form එක work. okay එතකොට අපි not එකතු කරන්න පුතේ මෙන්න මෙයාට did. එහෙනම් පුතේ මෙතන එන්න ඕනේ මොකක්ද? did එකේ negative form එක didn't. did එකේ negative form එක didn't. සුපුන් කියද්දි නාම පදයක් නේ පුතේ මම කිව්වා. නාම පදයක් එහෙම නැත්නම් proper noun එකක් තියෙනවා නම් පුතේ අපි ඒකම ලියන්නේ නෑ වාක්‍ය අවසානයේ. question එක අවසානයේ. අපි ඒකට අදාළ සර්වනාමය pronoun එක තමයි ලියන්නේ. සුපුන් කියන්නේ පිළිපැලමක් නිසා he විදියටයි ගන්න. ඊළඟ පුතේ question එක එන්නේ සුපුන් worked well didn't he? සුපුන් worked well didn't he විදිහට තමයි tag question එක එන්නේ. okay එතකොට මුලින් කමාවට කලින් පුතේ main verb එකක් තිබුණොත් ප්‍රධාන ක්‍රියාපදයක් තිබුණොත් අනිවාර්යෙන් කමාවෙන් පස්සේ do verb එකක් තමයි එන්න ඕනේ. මිනිස්සුන්ට හොඳ ගතිගුණ නැහැ නේද? එතකොට අපි මුලින්ම ලියන්න ඕනේ මිනිස්සුන්ට හොඳ ගතිගුණ නැහැ කියලයි. හොඳ ගතිගුණ තියෙනවා නම් possessive verb එකක් පාවිච්චි කරන්න ඕනේ have has. නේද? have has පාවිච්චි කරන්න ඕනේ. එතකොට නැහැ කියද්දි ඒකේ negative form එකට තමයි අපි යන්න ඕනේ. අපි බලමු. මිනිස්සුන්ට කියද්දි පුතේ people the තිබුණත් එකයි නැතත් එකයි බහුවචනයක් නිසා මේක. people හොඳ ගතිගුණ නැහැ. එතකොට තියෙනවා නම් පුතේ have නේ. නැහැ කියද්දි haven't ද? people haven't good qualities ද නැහැ. ඔයාලා ඉගෙන ගත්ත පුතේ ගිය සතියේම
ගිය සතියම yes of course ගිය සතියම ඉගෙන ගත්ත පුතේ නැත යන අර්ථය එහෙම නැත්නම් නෙගටිව් ෆෝම්ස් කොහොමද ලියන්නේ කියලා නේද අර ක්‍රියාපද වර්ග 9 ඒ කියන්නේ have has had do does did සහ go goes went කියන ක්‍රියාපද වර්ග 9 වාක්‍ය ඇතුලේ තියෙන නම් පුතේ ඒක නැත යන අර්ථයෙන් ප්‍රකාශ කරද්දී එහෙම නැත්නම් නෙගටිව් ෆෝම් එකෙන් ලියද්දී අපිට ක්‍රියාපදේ බෙදා ගන්න සිද්ධ වෙනවා. අන්න ඒකම තමයි අර work කියන එකත් උනේ. ඒතර ක්‍රියාපදේ බෙදලා ඒකේ පළවෙනියට තමයි අපි not එකතු කරන්නේ. එතකොට ක්‍රියාපදේ දැන් have නේ. ඒකට කෙලින්ම not එකතු කරලා people haven't කියන්න බෑ. ඒ නිසා have කියන එක අපි බෙදනවා do සහ have විදිහට. මොකක් විදිහට බෙදන්නේ? do සහ have විදිහට බෙදනවා. දැන් බෙදිල්ල මතකයි. ඒකේ do ට තමයි පුතේ එකතු කරන්නේ අපි not. එතකොට නැත කියන එකේ නැහැ කියන එකේ තේරුම වෙන්නේ don't have. හොඳ ගතිගුරු නම් good qualities. කමාවක් දානවා අපි. people don't have good qualities. ඊට පස්සේ කමාවෙන් පස්සේ මේ වාක්‍ය පුතේ have has had තියෙනවා නම් පොඩි chance එකක් අපිට තියෙනවා නේද? have has had නම් පුතේ වාක්‍ය ඇතුලේ තියෙන ක්‍රියාපදේ වෙන්නේ අපිට පොඩි chance එකක් තියෙනවා. කමාවෙන් පස්සේ ක්‍රියාපද වර්ග දෙකක් ලියන්න. මම දෙකම ලියලා පෙන්නන්න. එක්ක අපිට ලියන්න පුළුවන් don't කියන එකේ positive එක do. people බහුවචනයක් නිසා පුතේ මම භාවිතා කරනවා do they කියලා. ඔන්න ඔය විදිහට ලිව්වත් හරි ඒ කියන්නේ people don't have good qualities do they? එහෙම නැත්නම් ලියනවා people don't have good qualities have එකේ negative positive form එකම ලියන්න පුළුවන් have they ක්‍රම දෙකම හරි people don't have good qualities do they එහෙම නැත්නම් people don't have good qualities have they කිව්වත් හරි වඩා සාර්ථක වෙන්නේ පුතේ පළවෙනි ක්‍රමයට තමයි ඔබ අත්සේදිය යුතුයි නේද ඔබ අත්සේදිය යුතුයි නම් you දර යුතුයි කියද්දි පුතේ ක්‍රියාපද වර්ග තුනක් තියෙනවා නේද should පුළුවන් must පුළුවන් ought to පුළුවන් should පුළුවන් must පුළුවන් ought to පුළුවන් එතකොට මේ වාක්‍ය සාමාන්‍යයෙන් උපදේශයක් නෙමෙයි දෙන්නේ නේද instruction එකක් නේ දෙන්නේ ඒ නිසා ගොඩක් වෙලාවට අපි instructions ලියද්දි පුතේ උපදේශයක් දෙද්දි භාවිතා කරන්නේ should කියන ක්‍රියාපදේ ඒ නිසා මම ඒකම පාවිච්චි කරන්න must සහ ought to ලිව්ව ප්‍රශ්නයක් නැහැ you should wash at hands you should wash hands කමා එතකොට should පසුව තියෙන්නේ පුතේ sorry කමාවට කලින් තියෙන්නේ පුතේ should කියලා positive verb එකක් නිසා ඒකේ negative verb එක ලියනවා අපි shouldn't subject එක ආපහු ලියනවා shouldn't you question mark එකක් දානවා you should wash hands shouldn't you you should wash hands shouldn't you must දැම්මොත් එහෙම you must wash hands mustn't you right so those are the answers ඔන්නව තමයි උත්තර ලියලා තියෙන දරුවන්ගේ උත්තර ටික බලා ගන්න. ඉතින් නැති අය ලැජ්ජාව පැත්තක තියලා ඉතින් ලියන්න තමයි වෙන්නේ නේද? මම විනාඩියකට ස්ක්‍රීන් එක මේ විදිහටම තියෙනවා. ඉක්මනට පුතේ අඩුපාඩු හදා ගන්න.
So if you are writing the dialogue for the examination, try to write at least one tag question. Okay, our dialogue එක ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් පුතේ සාමාන්‍ය පෙළ විභාගයේදී for the 16th question 16 වෙනි ප්‍රශ්නේ සඳහා අඩුම තරමේ එක tag question එකක් හරි dialogue එක තුල ඇතුළත් කරන්න, and that will show you that you know. ඔයා දන්න බව ඒකින් පෙන්නයි. right? හැමතිස්සෙම අපි කරන්න ඕනේ paper එක බලන සර්ට හරි ටීචර්ට හරි පෙන්නන්න ඕනේ අපි දන්න බව. ඒතර එයාගේ හිත හැදෙනවා. බලන කෙනාගේ හිත හැදෙනවා පුතේ වැඩිපුර ලකුණක් ප්‍රදානය කරන්න. ඒක සාමාන්‍ය ගතිය. ඇයි? papers බලන්නෙත් දෙයියෝ යක්කු නෙමෙයි මිනිස්සු බලන්නේ. ගුරුවරු කියන්නේ මිනිස්සුනේ. එතකොට මිනිස්යාගේ ස්වභාවය තමයි අමුතු දෙයක් දැක්කොත් විශේෂ දෙයක් දැක්කොත් එහෙම වැඩිපුර හිත ඒ පැත්තට කෙලඹෙනවා. වැඩිපුර ඒ හිත ඒ පැත්තට යනවා. right? එතකොට අමුතු දේවල් වලට වෙනස් දේවල් වලට මිනිස්සු කැමති. ඒ නිසා ඔයා අමුතු දෙයක් වෙනස් දෙයක් අනිත් ළමයි ලියන්නේ නැති දෙයක් ඔයා ලිව්වොත් එහෙම පේපර් එක තුල එතකොට පේපර් එක බලන කෙනා නිකම්ම ඒකට වැඩි ලකුණක් ප්‍රදානය කරන්න තෙලබෙනවා. right? ඒ නිසා අපි හිතමුකෝ එක ළඟ ඉන්න ළමයි දෙන්නෙක් එකම ඩයලොග් එක ලියනවා කියලා කොපි කරලා එකම ඩයලොග් එක ලියනවා එක ළඟ ඉන්න ළමයි දෙන්නෙක් හැබැයි එක ළමෙක් ඒ ඩයලොග් එක තුල tag question එකක් ඊට පස්සේ request එකක් imperative එකක් ඔය වගේ දෙයක් ඇතුළත් කරලා තියෙනවා. එහෙම වුණොත් අර සාමාන්‍ය ඩයලොග් එක ලියපු ළමයාට වඩා ලකුණු කීපයක් වැඩි වෙන් අර අනිත් ළමයාට ගැනීමේ හැකියාව තියෙනවා. that is the nature. ඒක තමයි සාමාන්‍යයෙන් මාකින් වල ස්වභාවය වෙන්නේ. මේක ඉංග්‍රීසි වලට විතරක් නෙමෙයි පුතේ. අනෙක් විෂයන් වලටත් අදාළ දෙයක්. ඒ නිසා හැම තිස්සෙම try කරන්න අලුත් දෙයක්, අමුතු දෙයක්, වෙනස් දෙයක් ලියන්න. හැමෝම ලියන එක ලියන්න එපා. මතකද මම writing letters කියන පාඩමේදී ලිපි ලිවීම කියන පාඩමෙත් මේ කතාව කිව්වා. ලියුමක් ලියද්දී හැමදේම how are you, I am fine කියලා පටන් ගන්න දෙපා. right? that is very monotonous. ඒක ටිකක් ඒකාකාරීනේ. right? මම ඔයාලට ටියුට් එකේදී දීලා ඇති ලියුම් වල භාවිතා කරන්න පුළුවන් විශේෂ වාක්‍ය රටා 20ක් දීලා ඇති. sorry 30ක්. ඒකට ඒවා use කරන්න කීපයක් කටපාඩම් කරගෙන යන්න. right? කටපාඩම් කරගෙන යන්න කිසි ප්‍රශ්නයක් නෑ. ඒතර ඒ වගේ දේවල් අලුත් වාක්‍ය ලිව්වොත් එහෙම ලෙටර් එක තුල ඔයාලට වැඩි ලකුණකට අනිවාර්යෙන් යන්න පුළුවන් කිසිම කතාවක් නෑ. අනික තව වාසියක් තියෙනවා එහෙම කීපයක් කටපාඩම් කරලා යන්නේ එකේ. do you know what දන්නවද? එහෙම කටපාඩම් කරලා ගිහිල්ලා වාක්‍ය කීපයක් ලියන එකේ වාසිය තමයි පුතේ ඒ වාක්‍ය වරදින්නේ නේ. සමහර ලාවට විභාගෙදී ඒ වෙලාවට හිතලා ලියද්දී ඒ වෙලාවට හිතලා ලියද්දී පුතේ සමහර ලාවට ලියන වාක්‍ය වරදින්න පුළුවන්. ව්‍යාකරණ වරදින්න පුළුවන්. ලියන වාක්‍ය වරදින්න පුළුවන්. හැබැයි ඔයා කටපාඩම් කරලා ගිහිල්ලා ලිව්වොත් මේක වරදින්නේ නැහැ නේ. ඔයා දන්නවා හරියටම මෙන්න මේ සෙන්ටෙන්ස් එක මෙහෙමයි මම කටපාඩම් කරේ කියලා හරියටම තිතටම ඔයා ලියනවා. ඒ කියන්නේ නිවැරදි වාක්‍ය සංඛ්‍යාව ඔයාගේ වැඩි වෙනවා. writing questions වලදී පුතේ නිවැරදි වාක්‍ය සංඛ්‍යාව බලනවා. right? අන්න ඒක අමතර වාසියක් වෙනවා ඔයාට. ඒ වගේ අමතර වාක්‍ය කීපයක් ඔයා කටපාඩම් කරලා යන්නේ. right? so keep these in your mind. මෙන්න මේ දේවල් ඔයාගේ හිතේ තියාගන්න. තියාගෙන අපි අද එතනින් එහාට යමු. මේක මම අවසානට ඔයාලට ඩයලොග් එකක් දුන්නා මතකද? මම මේකේ ෆොටෝස් ගහලා ඔයාගේ group එකට එව්වා මට මතක විදිහට. කියව ගන්න කියලා නේ. මම මේක පොඩ්ඩක් explain කරලාම යන්නම් because this is a good dialogue. මොකද මලින්ද කියලා එක්කෙනෙක් තමයි මේක ලියලා තියෙන්නේ. ඒ නිසා හොඳ dialogue එකක් වෙනවා මේක. okay. right. this is a fast paper question. මේක පහුගිය ප්‍රශ්න පත්‍රයක තිබුණ ප්‍රශ්නයක් මම මේ උත්තරයක් විදිහට නිර්මාණය කරේ. ඉතින් බලමු question එක. You and your friend are talking about the advantages and disadvantages of the computer. ඔබ සහ ඔබේ මිතුරා කතා කරමින් ඉන්නවලු පරිගණකයේ තියෙන වාසි සහ අවාසි. advantages කියන්නේ පුතේ වාසි, disadvantages කියන්නේ අවාසි. write the dialogue that took place between you two. ඔයාලා දෙන්න අතර සිද්ධ වෙච්ච දෙබස තමයි ලියන්න ඕනේ. පුතේ ඔයාලට විභාගෙදී දෙබසක් එන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. දෙබසක් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක ඔයාලට දෙනවා ප්‍රශ්නයක්, සිටුේෂන් එකක්, සිද්ධියක්, මොකක් හරි ඉන්සිඩන්ට් එකක්, අවස්ථාවක් දෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක් දෙනවා. ඔයා පටන් ගන්න තැන ඉඳන්ම ඩයලොග් එක බිල්ඩ් අප් කරගෙන යන්න ඕනේ. right? මෙතන මොකක්ද දීලා තියෙන සිද්ධිය? ඔය වාගේ යාළුවෝ කතා කරගෙන ඉන්නවා කම්පියුටර් එක තියෙන වාසිය අවාසි ගැන. ඔය දෙන්න අතර සිද්ධ වෙන ඩයලොග් එක තමයි ලියන්නේ. එතකොට සිද්ධියක් නේ දෙන්නේ, ඉන්සිඩන්ට් එකක් නේ.
නේද? සිටුේෂන් එකක් අවස්ථාවක් තමයි දෙන්නේ. එතකොට ආරම්භක ඩයලොග් එකක් දෙන්නේ නැහැ. ඒ පළවෙනි විදිහ. දෙවෙනි විදිහ තමයි ආරම්භක ඩයලොග් එකක් දෙනවා. එතකොට නම් දෙකක් දාලා right නම් දෙකක් දාලා දෙයි පළවෙනි දෙන්න කතා කරන දේ ඔයා ඒකෙන් grab කරගන්න ඕනේ අල්ල ගන්න ඕනේ මොකක්ද දෙන්න කතා කරන්නේ. අන්න ඒක තමයි ඔයා ඩිවෙලොප් කරන්න ඕනේ ඉතිරි හිස් තැන් වල. ඔන්න ඔය ආකාර දෙකට තමයි විභාගෙදි ප්‍රශ්නේ එන්නේ. එක්ක අවස්ථාවක් දෙයි ඔයාට මුලින් ඉඳන්ම ඩයලොග් එක ගොඩනගා ගන්න වෙනවා. එහෙම නැත්නම් ආරම්භක ඩයලොග් එකක් දීලා ඔයාට එතනින් එහාට සංවර්ධනය කරන්න කියලා දෙයි. එතකොට මේක පළවෙනි ආකාරයේ ඩයලොග් එකක්. අවස්ථාවක් දීලා තියෙනවා මුලින් ඉඳන්ම ලියාගෙන යන්න කියලා. මේ විදිහට ආවොත් පුතේ වාසි. ඇයි දන්නවද? මේ විදිහට ආවොත් ටිකක් ඔයාට වාසියක් තියෙනවා because ඔයා මුලින් ඉඳන්ම ලියද්දි ඔයාට පුළුවන්කම තියෙනවා සාමාන්‍යයෙන් දෙදෙනෙක් මුණ ගැහෙද්දී අපි භාවිතා කරනවා නේද some special functions විශේෂ යෙදුම් පාවිච්චි කරනවා නේද? hi කියනවා hello good morning කියනවා how are you කියනවා I'm fine කියනවා නේද I'm keeping good කියනවා right එතකොට ඒ විදිහට දෙන්නෙක් මුණ ගැහෙද්දී භාවිතා කරන විශේෂ යෙදුම් කීපයක් සමහර විට පේලි 2 3ක් 4ක් යනකම් ලියන්න පුළුවන්. ඒ ටික ඕනම ඩයලොග් එක ලියන්න පුළුවන් එකන්නේ. එතකොට ඒක අමතර වාසියක් වෙනවා ඒ ටිකට ලකුණක් ඔයාට ගන්න. හැබැයි ඩයලොග් එකක් දීලා එතනින් එහාට ඩිවෙලොප් කරන්න කිව්වොත් එහෙම ඔයා එතනින් එහාට සම්පූර්ණ ප්‍රශ්නෙට අදාළ දේවල්ම ලියන්න ඕනේ. ඒතකොට ටිකක් වැඩි අමාරු වෙනවා. රයිට් ඒ නිසා ප්‍රාර්ථනා කරන්න අවසාන දවස්වල යන දේවල් වලට ගිහලා පොල් ගෙඩියක් ගහන්න මේ විදිහේ ඩයලොග් එකක් එන්න කියලා. ඕකේ. රයිට් අපි බලමු ඔය දෙන්න අතර කතා කරන නිසා මම එක කැරක්ටර් එකක් විදිහට ගත්තා I and the other one is කාංචන නැත්තම් කාංචනා. ගැහැන් ළමයි හිතාගන්න මේ ඉන්නේ කාංචනා කියලා. පිරු ළමයි හිතාගන්න මේ ඉන්නේ කාංචන කියලා. දෙකටම ගැලපෙන නමක් තමයි මම භාවිතා කරේ. හැබැයි ඊගාවකට යද්දී අංචන නෙමෙයි තියෙන්නේ කාංචනමයි පුතේ කේ අකුර මගේ අතින් හැලිලා. ඒක වැඩි ගණන් ගන්න එපා. ඕකේ. ආංචන නෙමෙයි තියෙන්නේ කාංචන. රයිට්. මම කියනවා මෙහෙම hey කාංචන. ඔයාලා දන්නවා hey කියන්නේ ඉන්ටර්ජෙක්ෂන් එකක්. long time no see long time no see යෝග සාමාන්‍යයෙන් කතා බහෙදී භාවිතා කරන ස්පෙෂල් සෙන්ටෙන්ස් එකක් වෙනවා පුතේ. ගොඩ කාලෙකින් දැක්කේ නෑ කාංචන ගොඩ කාලෙකින් දැක්කේ නෑ. what are you doing ඔයා මොකද කරන්නේ? කාංචන කියනවා heද he නෙමෙයි නේද hi ඒකත් ඉන්ටර්ජෙක්ෂන් එකක් hi I am collecting some information on computers මම පරිගණක ගැන තොරතුරු ටිකක් එකතු කරමින් ඉන්නේ. Do you have any do you have any books on that? Do you have any books on that? ඔයා ගාව මොනවා හරි පොත් තියෙනවද ඒකට? බලන්න yes no type question එකක් නේද පුතේ? ඔයා ගාව ඒ ගැන මොනවා හරි පොත් තියෙනවද? මම කියනවා එතකොට හිතනවා දැන්. I don't think so මම හිතන්නේ නැහැ. I'm කියද්දි පුතේ පොඩි වැරද්දක් වෙලා තියෙනවා පුතේ. I.m නෙමෙයි apostrophe m තමයි එන්න ඕනේ. I'm not interested in computers. මම computers වලට මම පරිගණක වලට එච්චර කැමති නැහැ. හරි මට පරිගණක වලට උනන්දුවක් නැහැ එච්චර. කාංචන අහනවා oh why is that? ඒ මොකද? WH question එකක් නේ පුතේ. oh why is that? ඒ මොකෝ? Computers are very interesting gadgets. පරිගණක කියලා කියන්නේ computers කියලා කියන්නේ ගොඩක් රසවත් උපකරණ උපාංග ගැජට් එකක්. මම කියනවා එතකොට I don't like them මං ඒවට කැමති නෑ because they waste my valuable time. ඒවා මගේ වටිනා කාලේ නාස්ති කරනවා. valuable කියන්නේ වටිනා. ඒවා මගේ වටිනා කාලේ නාස්ති කරනවා නේ නිසා මං ඒවට කැමති නෑ. කාංචන කියනවා maybe that is true. ඒක නිවැරදි වෙන්න පුළුවන්. ඒක හරි වෙන්න පුළුවන්. But there are many advantages of a computer. නමුත් පරිගණකයක ගොඩක් වාසි තියෙනවා. මම අහනවා එතකොට like what මොනවා වගේද? like what මොනවා වගේද? මෙතන කැමති මොකක්ද එහෙම නෙමෙයි පුතේ තේරුම මොනවා වගේද? ඇයි අපි like කියන වචනේ භාවිතා කරන ආකාර දෙකකට ක්‍රියාපදයක් විදිහට ඒවා පාවිච්චි කරන පුතේ කැමති කියන තේරුමේ ඒ වගේම මෙයාගේ තව තේරුමක් තියෙනවා වගේ කියන එක. මොනවා වගේද? කාංචන කියනවා එතකොට as students සිසුන් විදිහට we can learn අපිට ඉගෙන ගන්න පුළුවන් many things ගොඩක් දේවල් from the computer පරිගණකයෙන් ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. internet has a lot of details. පරිගණකයට තියෙනවා තොරතුරු ගොඩක්. පරිගණකයේ තොරතුරු ගොඩක් තියෙනවා on our subjects අපේ විෂයන් ගැන ගොඩක් තොරතුරු තියෙනවා අන්තර්ජාලේ. පරිගණක කියන්නේ මේ පුතේ අන්තර්ජාලය. we can watch අපිට නරඹන්න පුළුවන් videos අපිට පුළුවන් videos නරඹන්න through YouTube regarding our lessons. regarding කියන්නේ පුතේ සම්බන්ධව නැත්නම් අනුව නැත්නම් අදාළව.
අපේ පාඩම් වලට අදාළව YouTube එකේ නැත්නම් YouTube එක හරහා අපිට ගොඩක් වීඩියෝ නරඹන්න පුළුවන්. මම කියනවා that is not true. ඒක ඇත්ත නෙවෙයි. ඒක ඇත්ත නෙවෙයි. That is not true. ඒක ඇත්ත නෙවෙයි. Children are addicted to computers by today. අද වන විට by today. අද වන විට ළමයි පරිගණක වලට addicted. ඇබ්බැහි වෙලා ඉන්නේ. addict කියන පුතේ ඇබ්බැහි වෙනවා. They watch videos that are not suitable for children. ළමයිට ගැලපෙන්නේ නැති. එහෙම නැත්නම් ළමයිට නොගැලපෙන නුසුදුසු වීඩියෝස් බලනවා යාලා. Also ඒ වගේම computer screen damages your eyes. පරිගණක තිරය ඔයාගේ ඇස් වලට හානි කරනවා. දැන් මම කියන්නේ මොනවද? disadvantages අවාසි. කාංචන මොනවද කියන්නේ? advantages වාසි. කාංචන කියනවා you are correct my friend. ඔයා නිවැරදි මගේ sorry my dear. ඔයා හරි. ඔයා නිවැරදි. But if you use it wisely, නමුත් ඔයා ඒක ඥානාන්විතව බුද්ධිමත්ව පාවිච්චි කරොත් computer is a useful device. පරිගණකය කියන්නේ ප්‍රයෝජනවත් උපකරණයක්. ඔයා මොලේ ඇතුව පාවිච්චි කරොත් එහෙම පරිගණකය කියන්නේ ඒක ප්‍රයෝජනවත් උපකරණයක්. මම කියනවා you are crazy aren't you? බලන්න tag action එක නේ පුතේ. You are crazy aren't you? ඔයාට පිස්සු නේද? ඔයාට පිස්සු නේද? How much is a computer? පරිගණකයක් කීයක් වෙනවද? කොච්චරක් වෙනවද පරිගණකයක්? More than 70,000 rupees. රුපියල් 70,000කටත් වඩා වැඩි. How can a poor child buy one? කොහොමද දුප්පත් ළමයෙක් එකක් මිලදී ගන්නේ? කාංචන කියනවා yeah. Oh. Some of them are expensive. සමහර ඒවා නම් හරි ගණන්. ඔව් මම දන්නවා ඒක. But there are cheaper ones too. නමුත් ලාභ ඒවත් තියෙනවා. cheaper කියන්නේ පුතේ වඩා ලාභ නේද? වඩා ලාභ ඒවත් තියෙනවා. මම කියනවා එතකොට besides කියන්නේ පුතේ ඒ හැර some children play games. සමහර ළමයි games ක්‍රීඩා කරනවා. And watch movies. චිත්‍රපටි බලනවා. all the time හැම වෙලාවෙම සම්පූර්ණ කාලෙම හැම වෙලාවෙම චිත්‍රපටි බලනවා ගේම් ගහනවා. හරියට ඔයාලා වගේ නෙවෙයි. They waste parents money. එයාලා නාස්ති කරනවා දෙමෝපියන්ගේ මුදල්. දෙමෝපියන්ගේ සල්ලි නාස්ති කරනවා එයාලා. ඔයාලා එහෙම නෑනේ නේද? කාංචන කියනවා එයා පිළිගන්නවා ඒක. okay. Your ideas are totally fine. ඔයාගේ අදහස් සම්පූර්ණයෙන්ම හරි. That is why there should be parents guidance. අන්න ඒ නිසා තමයි තියෙන්න ඕනේ දෙමෝපියන්ගේ guidance එක මඟ පෙන්වීම. right? ඒ කියන්නේ දෙමෝපිය හැමතිස්සෙම අවධානයෙන් ඉන්න ඕනේ ළමයි කරන වැඩ ගැන. මම කියනතර my friend මගේ යාළුවේ the problem is ප්‍රශ්නේ තමයි when using computers පරිගණක පාවිච්චි කරද්දී children are far better than parents. ළමයි දෙමෝපියන්ට වඩා far better than ළමයි දෙමෝපියන්ට වඩා එහා ගිහිල්ලා තියෙන්නේ. දෙමෝපියන්ටත් වඩා දක්ෂයි ළමයි පරිගණක පාවිච්චි කරන. කියන්නේ දෙමෝපියෝ දන්නේ නැහැ කම්පියුටර් එකෙන් මොනවද කරන්න කියලා. හැබැයි ළමයි කම්පියුටර් එක මවුස් එකෙන් ගිහිල්ලා මොකද්ද CPU එකෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ. අන්න එහෙම ළමයි තමයි ඉන්නේ. කාංචන කියනවා hina වෙනවා නේද? That is true. ඒක නම් ඇත්ත. ඔන්න ඔය විදිහට ඩයලොග් එකක් තමයි අතට පුතේ තියෙන්නේ. ලොකු අමාරු යෙදුම් තිබුණෙත් නෑ. බොහොම සිම්පල් සෙන්ටෙන්සස් පාවිච්චි කරේ. හැබැයි කියන්න ඕනේ හැමදේම මේකේ කියුණා පුතේ. ලකුණු 15න් 20ක් විතර ගන්න පුළුවන් ඔයාලට. okay. right. That is the total end of එක තමයි සම්පූර්ණ අවසානයේ පුතේ. මොකද්ද? dialogue writing දෙබස් ලිවීම කියන පාඩමේ. right. So today we can go for a new lesson. එහෙනම් අද අපිට අලුත් පාඩමකට යන්න පුළුවන්. right. This is somewhat related to the previous lesson. මේක ටිකක් කලින් පාඩමට පොඩි සම්බන්ධකුත් තියෙනවා. right. අපි මොකක්ද කියලා පාඩම් බලමු. okay. without wasting any time. කාලේ නාස්ති කරන්නේ නැතුව අපි කෙලින්ම පාඩමට යමු. දිනේ එහෙම දාලා සතුටින් තමයි දැන් ළමයි ටික ඉන්නේ. okay. අපි අලුත් පිටුවකට ගිය කමක් නැහැ කියලා හිතනවා. yes, go for a new page. අලුත් පිටුවකට ගිහිල්ලා අපි මාතෘකාව තාම දෙන්නේ නැහැ මම. දෙබස් වලට පොඩි සම්බන්ධයක් තියෙන නිසා මම පාඩම පටන් ගන්නවා ඩයලොග් එකකින්. okay. I start the lesson with the dialogue. මෙන්න මෙහෙම ඩයලොග් එකකින්. විනාඩියක් දෙන්නම් පුතේ ඉක්මනට කියව ගන්න. බලන්න මේ ඩයලොග් එක ඔයාලට තේරෙනවද? okay. මේ ඩයලොග් එක ඔයාලට තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. read for 1 minute විනාඩියකට කියවන්න.
Okay, let's see. Well, this is a dialogue between a mother and her son. අම්මා කෙනෙක් සහ යාගේ පුතා අතර සිද්ධ වෙන ඩයලොග් එකක් තමයි පුතේ මේ තියෙන්නේ. It is a very short dialogue. ඊටාම කෙටි දෙබසක් මේක. මොකද අවස්ථා 4ක් විතරයි හම්බෙලා තියෙන්නේ දෙන්නට කතා කරන්න. Okay? Right. Mother මෙන්න මෙහෙම කියනවා. Hey son. ඔයාලා දන්නවා hey කියන්නේ interjection එකක් පුතේ. කෙනෙක්ට කතා කරද්දී අඬ ගහද්දී අවධානය ලබා ගද්දී භාවිතා කරන interjection. පුතා, where are you going? ඔයා මේ කොහෙද යන්නේ? ඔයා මේ කොහෙද යන්නේ? පුතා කියනවා, "Oh mom." දැන් ඔන්න වැඩේ අවුල් වෙන්න යන්නේ. එයා හිතනවා නේද? දැන් යන තැන කියන්නේ හිතනවා දැන්. I'm going to Rehan's house. මම මේ රෙහාන්ගේ ගෙදර යන්නේ. මම රෙහාන්ගේ ගෙදර යන්නේ. අම්මා කියනවා, I don't know. මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. Where you go? What you do? When you come home? Whom you meet? Or how much money you waste? පුතා මොකද කරන්නේ එතකොට? ගාලා hina වෙනවා. මම අර කලින් ටික පැහැදිලි කරේ නැහැ. තේරුම මං කිව්වේ නැහැ. මොකද මං තේරුම කිව්වේ නැති ටික? Where you go? What you do? When you come home? Whom you meet? Or how much money you waste? මොකද්ද ඔයගේ තේරුම? WH words වලින් පටන් ගන්න තියෙනවානේ. where තියෙනවා, what තියෙනවා, when තියෙනවා, whom තියෙනවා, how much තියෙනවා. ඔක්කොම WH words තියෙන. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද්ද පළවෙනි එක? Where you go. දෙවෙනි එක what you do. Third one when you come home. And fourth one whom you meet. And the last one how much money you waste. තර WH word වලින් පටන් ගන්න තියෙනවා නම් මේවා WH questions වෙන්න ඕනේ පුතේ. ඕනේ? WH word වලින් පටන් ගන්න තියෙනවා නම් where, why, when, which වලින් පටන් ගන්න තියෙනවා නම් මේවා WH questions වෙන්න එපයි. හැබැයි පුතේ මම ඒවා එකකවත් අවසානට question mark දාලා නැහැ නේ. නේද? අවසානට full stop එකක් තියෙන්නේ. එකකවත් නැහැ පුතේ question mark. එහෙනම් මේවා ප්‍රශ්න වෙන්න පුළුවන්ද? නැත්තම් සර්ට වැරදිලාද? මේවට question mark දාලා නැහැ කියන්නේ පුතේ. So these are not questions. මේවා ප්‍රශ්න නෙවෙයි. එහෙනම් WH word එකකින් පටන් ගන්න හැම එකක්ම ප්‍රශ්න වෙන්නේ questions වෙන්නේ නෑ නේද පුතේ? එහෙනම් මේවා මොනවද? මේවා මොනවද? ඔන්න මෙයාලගේ තේරුම මම දන්නේ නැහැ. I don't know. ඔයා යන තැන නැත්නම් ඔයා කොහේ යනවද කියලා මම දන්නේ නැහැ. What you do? ඔයා මොනව කරනවද කියලා මම දන්නේ නැහැ. When you come home ඔයා කීයට ගෙදර එනවද කියලා මම දන්නේ නැහැ. Whom you meet ඔයා කාව හම්බ වෙනවද කියලා මම දන්නේ නැහැ. How much money you waste ඔයා කොච්චර සල්ලි නාස්ති කරනවද කියලා මම දන්නේ නැහැ. ඔක්ක නිතරම අම්මගේ හරි තාත්තගේ හරි කටේ තියෙන දෙබසක් නේද ඔය? නේද? I don't මම දන්නේ නැහැ ඔයා කොහේ යනවද? මොනව කරනවද? කව කීයටද ගෙදර එන්නේ? කාවද හම්බ වෙන්නේ? කොච්චර සල්ලි නාස්ති කරනවද කියලා මම නම් දන්නේ නැහැ පුතේ. ඒකට තමයි පුතා ගාලා hina වෙන්නේ. So that is our lesson today. ඔන්නෝක තමයි පුතේ අද අපේ පාඩම. මොනවද ඕවා? ඉරි ඇඳි පද මොනවද කියලායි බලන්න යන්නේ. අපි ඕවට පුතේ නමක් දෙනවා WH clauses කියලා. මොනවද අපි ඕව හඳුන්වන නම? WH clauses කියලා හඳුන්වනවා. එහෙනම් that is our lesson today. ඒක තමයි අද අපේ පාඩම. ලියන්න පුතේ මාතෘකාව WH clauses. WH clauses. WH questions නෙමෙයි මම අර කිව්වා නේද කලින් පාඩමට පොඩි සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ පාඩමේදී අපි ඉගෙන ගත්ත WH questions ගැන නේ. We learnt about the WH questions. එතකොට අද අපි ඉගෙන ගන්නේ WH clauses ගැනයි. right? අපි බලමු මොනවද කියලා. ඉතින් මාතෘකාව ලියන්නකෝ. WH කිව්වහම නම් දන්නවා පුතා WH කියන්නේ අන්න අර අපි ඉගෙන ගත්ත වචන when වෙන්න පුළුවන් when වෙන්න පුළුවන් කියන්නේ මේ වෙන්න නෙමෙයි when කියන වචනේ වෙන්න පුළුවන් where වෙන්න පුළුවන් why වෙන්න පුළුවන් what වෙන්න පුළුවන් who වෙන්න පුළුවන් අපි ඒවනේ WH වචන කියලා අඳින්නේ නේද you know them ඔයව දන්න clauses කියන්නේ මොකද්ද what is a clause clause කියන්නේ මොකද්ද කියලා අපි පස්සේ බලමු ඉතින් බලමු මොකද්ද මේ පාඩමෙන් අපි ඉගෙන ගන්න යන්නේ කියලා මේවා ප්‍රශ්න නොවේ
අර කලින් කිව්වා වගේම these are not questions. මේවා ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්නවල අනිවාර්යයෙන්ම WH පදයේ සහ කර්තෘ අතර helping verb එකක් තියෙන්න ඕනි. පුතාලට මතකද reported speech වලදී writing dialogues වලදී අපි දෙවතාවකදී ඉගෙන ගත්ත ප්‍රශ්න නිර්මාණය කිරීම ගැන. right, making questions. ප්‍රශ්න නිර්මාණය කිරීම ගැන අපි දෙවතාවක් මේ වෙද්දී ඉගෙනගෙන තියෙනවා. එතනදී අපි පැහැදිලිව කතා කරා පුතේ මොකද්ද? WH question එකක් හදද්දී අපි කරන්නේ subject එකට එහා පැත්තේ තියෙන පළවෙනි helping verb එක subject එකට එහා පැත්තේ තියෙන පළවෙනි helping verb එක අපි subject එකට ඉදිරියට ගේනවා. අන්න එහෙම system එකක් මතකයිනේ මම ආපහු ඒ ගැන කියන්න යන්නේ නැහැ. එතකොට ප්‍රශ්නවල තියෙන විශේෂත්වය තමයි පුතේ WH word එකයි කර්තෘයි අතර. ඒ කියන්නේ WH word එකයි subject එකයි අතර පුතේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ helping verb එකක්. උපකාරක ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක be verb එකක් වෙන්න පුළුවන්, possessive verb එකක් වෙන්න පුළුවන්, do verb එකක් වෙන්න පුළුවන්, future verb එකක් වෙන්න පුළුවන්, another verb එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ am වලින් පටන් අරගෙන ought to වලින් අවසන් වෙන ඕනෑම ක්‍රියාපදයක් වෙන්න පුළුවන්. ඔයාලා දන්නවනේ helping verbs 25ක් තියෙනවා කියලානේ. ඒ 25 දෙනාගෙන් කවුරු හරි. what තමයි පුතේ WH word එක. ඒක පැහැදිලි. your name තමයි subject එක. ඒ අතර ඉන්නවා is කියලා helping verb එකක්. මම දැන් නිල් පාට ඉරකින් අන්ඩර්ලයින් කරන්නේ පුතේ WH word එක. රතු පාට ඉරකින් අන්ඩර්ලයින් කරනවා subject එක. රවුම් කරන්නේ මම කොළ පාට රවුමකින් helping verb එක. එහෙනම් මේ තියෙන්නේ මොකක්ද? අනිවාර්යයෙන්ම question එකක් වෙන්න ඕනේ. what is your name? ඔයාගේ නම මොකක්ද? where do you live? where තමයි WH word එක. you තමයි subject එක. helping verb එක තමයි do. where do you live? ඔයා කොහෙද ජීවත් වෙන්නේ? when can he come? එයාට කවද්ද එන්න පුළුවන්? when තමයි පුතේ WH word එක. he තමයි subject එක. can තමයි helping verb එක. එතකොට මේ තුන් දෙනාගෙන් පුතේ ඔයාලට පැහැදිලි WH word එකයි subject එකයි අතර helping verb එකක් තියෙනවා කියලා. එහෙනම් මේවා ප්‍රශ්න. හැබැයි මෙයා බලන්න. where you go? where කියන්නේ WH word එක, you කියන්නේ subject එක. හැබැයි පුතේ ඒ දෙන්න අතර helping verb එකක් තියෙනවද? නෑ. helping verb එකක් තියෙනවද? නෑ. එහෙනම් පුතේ පළවෙනි වර්ග තුනම WH questions වෙද්දී අවසාන එක WH clause එකක් වෙනවා. okay? එහෙනම් WH clause එක තියෙන විශේෂත්වය තමයි පුතේ WH word එකයි subject එකයි අතර helping verb එකක් නැහැ. helping verb එකක් තිබුණොත් එයා question එකක් බවට හැරවෙනවා. පැහැදිලිද මම පුතාලට කියපු දේ? right? clause එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. මොකද්ද මේ clause කියන වචනේ? අලුත් වචනයක්ද මන් දන්නේ. clause එකක් කියන්නේ සම්පූර්ණ අර්ථයක් නොමැති, ඒ කියන්නේ complete meaning එකක්, සම්පූර්ණ අර්ථයක් නොමැති. S සහ V එකවර ඇති. ඒ කියන්නේ subject එකයි verb එකයි එක සැරේ තියෙන්න ඕනේ. subject එකයි verb එකයි ඒ කොටස ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ වචන කිහිපයක එකතුවක්. ඒ කියන්නේ මේක a collection of words, වචන කිහිපයක් තියෙන්න ඕනේ. අපි තනි වචනයකට පුතේ clause එකක් කියන්නේ නැහැ. තනි වචනයකට clause එකක් කියන්නේ වචන දෙකකට clause එකක් කියන්න පුළුවන්. හැබැයි මේ වචන දෙක ඇතුලේ වචන 3 හෝ 4 5 6 ඇතුලේ අනිවාර්යෙන් subject එකකුයි verb එකකුයි තියෙන්න ඕනේ. ඒකෙන් හැබැයි සම්පූර්ණ අර්ථයක් නිරූපණය වෙන්නේ නැහැ. බලන්නකො මේ කියන කතාව ඇත්තද කියලා එතකොට. මේ තමයි subject එක you. go තමයි verb එක. එහෙනම් මේක clause එකක් නේද? වචන කීපයකුත් තියෙනවනේ. මෙයාගේ තේරුම කොහොමද ගන්න කියලා අපි ඉදිරියට බලනවා. දැන් මේ ස්ක්‍රීන් එකෙන් මම පැහැදිලි කරගන්න ඕනේ පුතේ මොකක්ද? ප්‍රශ්න වලට වඩා මේ WH clause කියන එක වෙනස්. ප්‍රශ්න වලට වඩා මේ WH clause කියන එක වෙනස්. කොහොමද වෙනස් වෙන්නේ පුතේ? ප්‍රශ්නයක් නම් පුතේ WH word එකයි subject එකයි අතර helping verb එකක් තියෙන්න ඕනේ. හැබැයි clauses වල WH clauses වල එහෙම එකක් නැහැ. okay? ඔන්න වෙනස පැහැදිලි. පුතේ දැන් ස්ක්‍රීන් එකේ තියෙන එක ලස්සනට පැහැදිලිව ෂෝක් එකට ලියාගන්න. Okay, right. Let's go forward. How do we make WH clauses? කොහොමද WH clause එකක් හදන්නේ නිර්මාණය කරන්න කියලා පුතේ බලන්න යන්නේ මේ. ඉස්සලා බලන් ඉමු ඊට පස්සේ ලියමු. where you go early. අපි හිතමුකෝ
මේක තමයි WH clause එක කියලා තාම මේක නිර්මාණය කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒක තමයි මේ පැහැදිලි කරන්න යන්නේ. Okay? Where you go early. Right? where කියන කොටස මම අයින් කරනවා. අර කලින් ස්ක්‍රීන් එකේදී මම where you go කියන එක ගත්තනේ. ඊට මම තව කොටසක් එකතු කරා early කියලා. right? මම ඒකේ WH word එක අයින් කරනවා පුතේ. මොකද WH word එක where ඒක ඉවත් කරනවා. දැන් මොකද්ද ඉතුරුනේ? You go early. මොකද්ද මේ? What is this? You කියන්නේ subject එක. Okay. Go කියන්නේ verb එක. Okay. subject එකක් තියෙනවා verb එකක් තියෙනවා early කියලා complement එකක් තියෙනවානේ. subject එකයි verb එකයි complement එකයි. මේකට මොකක් කියලාද කියන්නේ අපි? This is what? sentence එකක් නේද? sentence එකක් නේද මේ තියෙන්නේ? එහෙනම් පුතේ WH clause එක හැදෙන්නේ කොහොමද? අපි සාමාන්‍ය sentence එකක් ගන්නවා, සාමාන්‍ය වාක්‍යයක් ගන්නවා, අපි ලියනවා වගේ සරල වාක්‍යයක් ලියලා ඒක ඉදිරියෙන් අපි WH word එකක් ලියනවා. ඒක ඉදිරියෙන් අපි WH word එකක් ලියනවා. කොහොමද? WH එකතු කිරීම sentence එක තමයි පුතේ WH clause එකක් වෙන්නේ. very simple. ඊටාම සරල දෙයක් මේ තියෙන්නේ. නේද? පොඩි වැඩක් කරන්න තියෙන්නේ අපි sentence එකක් අරගෙන ඒක ඉස්සරහින් ගැළපෙන විදිහට හැබැයි. ගැළපෙන විදිහට WH word එකක් ලියනවා. okay? ඔන්න ඕක තමයි WH clause එකක් හදන විදිහ වෙන්නේ. ඔයාලා note එක ලියද්දි පුතේ මෙතන where කියන එක ලියා ගන්න. okay? where කියන එක ලියා ගන්න. right. ටග්ගල් note එක ලියා ගමු පුතේ අපි where you go early. ඒකෙන් you go early කියන එක කොටු කරලා මේ තියෙන පද ටික හඳුන්වන්න. okay?
finish. Now what is the meaning of where you go early? Where you go early කියන එකේ තේරුම මොකද්ද පුතේ? තේරුමක් තියෙන්න එපා යාට නේද? Okay. ඒ බලමු යාගේ තේරුම මොකද්ද කියලා. How do we get their meaning? කොහොමද අපි යාලගේ තේරුම ගන්නෙ? දැන් නිර්මාණය කරන හැටි දන්නවා පුතේ. සාමාන්‍ය සෙන්ටෙන්ස් එකක් ගන්නවා. ඒ සෙන්ටෙන්ස් එක ඉදිරියට ගැළපෙන විදිහට සුදුසු විදිහට අපි WH word එකක් යොදනවා. right? ඒක තමයි හදා ගන්න විදිය. ඒ හදපු WH phrase එකක sorry WH clause එකක තේරුම ගන්නෙ කොහොමද? මොකක්ද එයාගේ තේරුම? බලමු. Where you go මම early කියන එක පොඩ්ඩක් අයින් කරා තේරුම් ගන්න පහසු වෙන්න. Where you go. Where කියන එකේ තේරුම මොකද්ද? දැන් මෙතනදී where කියන එකේ තේරුම පුතේ කොහේද කියන එක නෙවෙයි. right? සමහර ලාවට නම් ඔය තේරුමම ගන්නත් පුළුවන්. හැබැයි where කියන එකෙන් where කියන WH word එකෙන් පුතේ මෙතනදී indicate කරන්නේ කොහෙද කියන තේරුම නෙවෙයි තැනක් ගැනයි කියවෙන්නේ. ස්ථානය කියන තේරුම තමයි පුතේ එන්නේ. you go කියන එකේ තේරුම දන්නවනේ ඔයා. මොකද්ද? ඔබ යනවා. ඔයා යනවා කියන එකයි දෙන්නේ. එහෙනම් මේ සම්පූර්ණ සෙට් එකේ where you go කියන WH clause එකේ තේරුම වෙන්න ඕනේ මෙන්න මේක. තැන ඔබ යනවා නෙමෙයි, ඔබ යනවා තැන නෙමෙයි. ඔබ යන තැන. ඔබ යන ස්ථානය. ඔබ යන තැන. මම කිව්වනේ මේවට සම්පූර්ණ තේරුමක් නැහැ කියලා. දැන් ඔබ යන තැන කිව්වහම පුතේ ඒකේ වාක්‍යයක් නෙමෙයි. සම්පූර්ණ අර්ථයක් තියෙන complete meaning එකක් තියෙන that is not a sentence. වාක්‍යයක් නෙමෙයි. වාක්‍යයෙන් කොටසක් ඔය තියෙන්නේ. ඔබ යන තැන. ඔබ කරන දේ. ඔබ මුණ ගැහෙන කෙනා කියලා මතකදී ඩයලොග් එකේදී අපි තේරුම් ටිකක් කිව්වා. right? එහෙනම් මෙයාගේ තේරුම ඔන්න ඔය වගේ තේරුමක් තමයි පුතේ එන්නේ. ඔබ යන තැන. ඔතන where අයින් කරලා how භාවිතා කරා නම් how you go. ඔයා යන විදිහ. ඔතන why භාවිතා කරා නම් ඔයා යන හේතුව, ඔයා යන කාරණේ විදියට සිංහල තේරුම වෙනස් වෙනවා. මම ඉදිරියේදී මේ වගේ සිංහල තේරුම් ටික ලබා දෙනවා. දැන් සිංහල තේරුම ගන්න හැටි තමයි මේ ස්ක්‍රීන් එකේදී අපි ඉගෙන ගත්තේ කොහොමද? where කියන එකෙන් අදහස් කරන්නේ පුතේ තැන කියන තේරුම. you go කියන එකෙන් අදහස් කරනවා ඔබ යනවා කියන තේරුම. ඒතර මේ දෙක එකතු වුනහම මෙයාගේ තේරුම වෙන්නේ ඔබ යන තැන. okay right? මේ ස්ක්‍රීන් එකත් පුතේ ඉක්මනට අපි ලියාගමු. So here ඉතින් මෙහිදී right. So here ඉතින් මෙහිදී the meaning of WH words differ as follows. differ කියන්නේ පුතේ වෙනස් වෙනවා. ක්‍රියාපදයක් ඒක. ඒකේ නාම විශේෂණය තමයි පුතේ different. ඒකේ නාම පදය තමයි differ. ඒකේ adverb එක තමයි differently. right? මෙතන differ කියන්නේ ක්‍රියාපදේ වෙනස් වෙනවා කියන එක. as follows කියන්නේ පහත පරිදි. පහත පරිදි WH words වල පුතේ තේරුම වෙනස් වෙනවා. මෙන්න මේ වාගේ what කියන WH word එක where, when, why, who, whom, how much, how many, how. ඔන්න ටිකේ තේරුම තමයි මම පෙන්නන්න යන්නේ. what කියන කෙනාගේ තේරුම පුතේ දෙය. right? ඔයා කරන දේ මම දන්නේ නැහැ. එතකොට දෙයක් ගැන තමයි කියවෙන්නේ. where කියන එකෙන් අදහස් වෙන්නේ අපි කලින් ඉගෙන ගත්ත තැනක් ස්ථානයක් ගැන. when කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ වෙලාවක් එහෙම නැත්නම් කාලයක් ගැන. why කියන එකෙන් අදහස් වෙනවා හේතුවක් හෝ කාරණයක් ගැන. who කියන එකෙන් අදහස් වෙනවා පුතේ කෙනෙක් ගැන. whom කියන WH word එකෙන් අදහස් වෙන්නේ කෙනෙක් ගැන. how much කියන එකෙන් අදහස් වෙනවා ප්‍රමාණයක්. how many කියන එකෙන් අදහස් වෙනවා ගණනක්. how කියන එකෙන් අදහස් වෙනවා විදිහක් නැත්නම් ආකාරයක්. ඔන්න ඔය වගේ තේරුමක් තමයි පුතේ එන්නේ WH clauses වලදී WH word එකට. okay right? ඔය තේරුමත් එක්ක අපි කොහොමද WH clauses නිර්මාණය කරන්න කියලා අපි ඊගා ස්ක්‍රීන් එකේදී බලනවා. අපි ඉක්මනට ලියාගමු මෙයාලගේ තේරුම් ටික. okay අර ඉංග්‍රීසි ටිකත් එක්කම ලියාගන්න පුතේ so here කියන තැන ඉඳන්ම ලියාගන්න. okay now you know the meanings. දැන් ඔයාලා දන්නවා පුතේ තේරුම කොහොමද එන්නේ කියලා. okay right? දැන් මෙයාලගේ තේරුම ලියන්නයි තියෙන්නේ. right? I will help you for the first one. මම පළවෙනි එකට මම උදව් කරන්නම්. right? ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මෙච්චරයි. අපි WH word එකෙන් ඉවත් කරනවා sentence එක. ඔයාලා දන්නවනේ WH clause එක හැදෙන්නේ පුතේ WH word එකයි sentence එකකුයි එකතු වෙලා.
right එතකොට මේ දෙක මුලින් වෙන් කරන්න right මේ දෙක මුලින් වෙන් කරන්න ඊට පස්සේ මුලින්ම ලියන්න I do කියන sentence එකේ තේරුම එතකොට I do කියන එකේ තේරුම මම කරනවානේ හැබැයි මම කරනවා what කියන එකේ තේරුම දෙය මම කරනවා දෙය කියලා කිව්වොත් එහෙම ටිකක් සිංහල තේරුම ගැලපෙන්නේ නැහැ නේ ඒ නිසා අපි පොඩ්ඩක් ඒක වෙනස් කරගන්න ඕනේ කොහොමද මම කරනවා දෙය නෙමෙයි මම කරන දෙය මම කරන දෙය විදියට එතකොට තේරුම ගන්න. තාම sentence එකක් නෙමෙයි මේක. Still this is not a sentence. මොකද අර්ථය තාම නැහැ. අර්ථය අඩුයි. අර්ථය අසම්පූර්ණයි. ඒ නිසා අපි sentence එකක් කොහොමද හදන්නේ කියලා ඉදිරියේදී බලමු. මුලින්ම මේ WH clauses ටිකේ තේරුම ලබා ගන්න පුරුදු වෙන්න ඕන. කොහොමද කරන්නේ? WH word එකයි sentence එකයි වෙන් කරනවා. sentence එකේ තේරුම හිතන්න හිතෙන් තමයි කොහොමද හිතන්නේ ඊට පස්සේ WH word එකේ තේරුමත් එක්ක එකතු කරලා ගැළපෙන ආකාරයට අපි ලියා ගන්න ඕනේ what I do මම කරන දේ අන්න ඒ විදිහට ඉතිරි ටිකේ තේරුම ටක් ගාලා ලියන්න බලන්න ටක් ගාලා ලියන්න ඉතිරි ටිකේ තේරුම Okay, enough time. Elavet. Let's see the answers. උත්තර ටික බලමු පුතේ. First one මම කරන දේ ඒක අපි ලිව්වනේ. And second one where I go. මම යනවා තමයි I go කියන එකේ තේරුම. where කියන්නේ තැන ස්ථානය. මම යනවා තැන කියන්නේ නෑ මම යන තැන නැත්තම් මම යන ස්ථානය. When I come මම එනවා මම එන වෙලාව එහෙම නැත්නම් මම එන දිනය කියන්නත් පුළුවන් මම එන කාලේ කිව්වත් වැරද්දක් නැහැ I meet මම මුණ ගැහෙනවා මම මුණ ගැහෙන කෙනා එහෙම නැත්නම් මම හමු වන කෙනා I help මම උදව් කරනවා why I help මම උදව් කරන හේතුව මම උදව් කරන කාරණය කිව්වත් හරි I like මම කැමති how much කියන්නේ පුතේ තරම එහෙම නැත්නම් ප්‍රමාණය මම කැමති තරම එහෙම නැත්නම් මම කැමති ප්‍රමාණය feel මට දැනෙනවා how I feel මට දැනෙන විදිහ I took මම take කියන එකේ අතීත කාලේ මම ගත්තා how many කියන්නේ ප්‍රමාණ ගණන නැත්නම් කීයක්ද කියන එක මම ගත්ත ගණන ඔන්න ඔය විදිහට පුතේ සිංහල තේරුම් ටික ලියවිලා තියෙන්න ඕනේ still they have clauses තාම මේවා clauses පුතේ සම්පූර්ණ තේරුමක් නැහැ right දැන් මේවට සම්පූර්ණ තේරුමක් නැත්නම් මම කරන දෙය කිව්වහම මේකට complete meaning එකක් නැත්නම් අපි ඒක complete meaning එකක් බවට සම්පූර්ණ අර්ථයක් සම්පූර්ණ තේරුමක් බවට හරව ගන්න ඕන. පත් කරන්න ඕන. නේද? කොහොමද ඒක කරන්නේ? තප්පර 20ක් මම screen එක තියන්නම් පුතේ. වැරදි මොනවා හරි අඩුපාඩු තියෙනවා ඉක්මනට හදාගන්න. after 20 seconds තප්පර 20කින් අපි බලමු කොහොමද මෙයාලව sentence එකක් කරන්නේ කියලා. right ඊට කලින් difference between question and WH clauses මේක කලින් screen එකකට තමයි එන්න ඕන පුතේ but my mistake මගේ වැරද්දකින් screen slide එක පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා තියෙනවා මෙතනදී බලන්නේ පුතේ question එකක් සහ WH clause එකක් අතර තියෙන වෙනස මම ඒ කලිනුත් පැහැදිලි කරා අන්න එතෙන්ට තමයි මේක යන්න ඕනේ හරිනම් මගේ වැරද්දකින් තමයි මෙහෙම වෙලා තියෙන්නේ but මෙතනින් අපි සාකච්ඡා කරගෙන යන්නේ ඒක මෙතනදී බලනවා පුතා මේ slide එකේදී අපි බලන්නේ question එකකුයි එහෙම නැත්නම් ප්‍රශ්නයක් සහ WH clause එකක් අතර තියෙන වෙනස right මොකක්ද වෙනස කියලා ඔන්න මම වම් පැත්තට ගන්නවා question එකක් දකුණු පැත්තට ගන්නවා WH clause එකක් question එක තමයි why do you cry ඇයි ඔයා අඬන්නේ WH clause එක තමයි why you cry ඔයා අඬන හේතුව එහෙම නැත්නම් ඔයා අඬන කාරණේ කියලා දැන් ඔයා සිංහල තේරුම දන්නවනේ
ඔයා අඬන්නේ ඇයි ඒක question එකක්. ඔයා අඬන හේතුව ඒක WH clause එකක් වෙනවා. ඔයා අඬන්නේ ඇයි? ඔයා අඬන හේතුව එහෙම නැත්නම් ඔයා අඬන කාරණය. question එක පුතා do කියලා helping verb එකක් තියෙනවා කියලා අපි කතා කරා. හැබැයි WH clause එකක එහෙම helping verb එකක් නැහැ. you තමයි subject එක. you cry කියන්නේ පුතේ සම්පූර්ණ sentence එකක් වෙනවා. right? මේක අපි ලියන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ. ලියමුද හැබැයි වඩා සාර්ථකයි අතන පොඩි ඉඩක් නැති වෙන්නේ නේද පුතේ අපි අර කලින් ලියපු තැනට මේක ගෙනියන්න. කියන්නේ මේක හරිනම් එන්න ඕනේ. මෙන්න මෙතන නෝට් එකට තමයි මේක එන්න ඕනේ. මම පෙන්නන්නම් පුළුවන් නම් එතනම ලියා ගන්න. මෙන්න මේකට පස්සේ තමයි පුතේ එන්න ඕනේ අර ස්ලයිඩ් එක. මෙතන ඉඩක් තියෙනවා නම් ලියා ගන්න. නැත්නම් මෙතන හරි කමක් නැහැ. ලියාගෙන යන විදිහටම ලිව්වත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕකේ. කොහොමද කමන්න ලියා ගන්නකො. දෙන්නගේ වෙනස තමයි මේ. මොකද්ද වෙනස? question එක තියෙනවා පුතේ WH word එකයි subject එකයි අතර helping verb එකක් තියෙනවා. හැබැයි WH clause එක helping verb එකක් නැහැ. කෙලින්ම sentence එකක් තමයි තියෙන්නේ. හරිද පුතේ? එළ ඉවරයිද? right. State whether these are questions or WH clauses. නම් මේ දෙන ටික right අපි sentence එකක් හදන්න කලින් පුතේ මේවා WH question එකක්ද WH clause එකක්ද කියලා ඉක්මනට සඳහන් කරන්න බලන්න. මේ දීලා තියෙන ඒවා WH question එකක්ද WH clause එකක්ද? මට ඕනේ එතකොට මෙතනදී ඔය question එක සහ clause එක වෙනස ඔයාලට අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න. ඔය ඉදිරියෙන් දීලා තියෙන dash එක ඉදිරියෙන් ලියන්න පුතේ question එකක්ද clause එකක්ද කියලා. ඇති නේද පුතේ වෙලාව? right අපි බලමු මේවා questions ද WH clauses ද කියලා. 8 is given 8ක් දීලා තියෙනවා පුතේ. පළවෙනි එක where is she? අපිට හොයන්න තියෙන්නේ මෙච්චරයිනේ පුතේ. නේද? question එකක් නම් WH word එකයි subject එකයි අතර helping verb එකක් තියෙනවා. clause එකක් නම් එහෙම helping verb එකක් තියෙන්න බෑ. WH word එකයි subject එකයි verb එකකුයි තියෙන්න ඕන. subject එකයි sorry WH word එකයි subject එකයි verb එකයි එහෙම තියෙනවා නම් ඒක clause එකක්.
subject එකයි helping verb එකයි sorry WH word එකයි helping verb එකයි subject එකයි තියෙනවා නම් ඒක clause එකක් වෙනවා. මම පැත්තකින් ලියන්න දෙක. මේක question එකක් නම් මුලින් තියෙන්න ඕනේ WH word එක. ඊට පස්සේ තියෙන්න ඕනේ helping verb එකක්. ඊට පස්සේ තියෙන්න ඕනේ subject එක. එතනින් එහාට තව දේවල් තියෙන්න පුළුවන් අපිට අදාළ නැහැ ඒක. okay මේක clause එකක් නම් මම 100 අකුරෙන් දක්වන්නම්. එහෙනම් වෙන්න ඕනේ පුතේ මුලින් තියෙන්න ඕනේ WH word එකක්. ඊළඟට තියෙන්න ඕනේ subject එකක්. ඊළඟට තියෙන්න ඕනේ verb එකක් සහ එතනින් එහාට complement එකක් තියෙන්න පුළුවන්. මේ verb එක helping verb එකක් හෝ main verb එකක් කිසි ප්‍රශ්නයක් නැහැ අපිට. මොකද මෙතනින් එහාට sentence එකක් නේ යන්නේ. ඒ sentence එකේ helping verb තියෙන්න පුළුවන්, main verb තියෙන්න පුළුවන් අපිට අදාළ නැහැ ඒක. right? Where is she? Where තමයි පුතේ WH word එක, she තමයි subject එක, මැදින් තියෙනවා පුතේ helping verb එකක්. එහෙනම් මේක question එකක් වෙනවා. ඇය කොහෙද ඉන්නේ? Where she is. WH word එකක් තියෙනවා, subject එක තියෙනවා, verb එකක් තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ clause එකක්. ඇය ඉන්න තැන. WH word එකක් තියෙනවා, subject එකක් තියෙනවා, verb එක තියෙනවා. What Mr. Priyantha said. එහෙනම් මේක clause එකක්. What Mr. Priyantha said. ප්‍රියන්ත මහත්තයා කියපු දේ. ප්‍රියන්ත මහත්තයා කියපු දේ. why කියලා WH word එකක් තියෙනවා. සුනිල් කියලා subject එකක් තියෙනවා. goes කියලා verb එකක් තියෙනවා. එහෙනම් ඒකත් මොකද්ද? clause එකක්. why Sunil goes there. සුනිල් එහෙ යන කාරණය. සුනිල් එහෙ යන කාරණය. WH word එකක් තියෙනවා. helping verb එකක් තියෙනවා. subject එකක් තියෙනවා. එහෙනම් මේක question එකක් වෙනවා පුතේ. when will he come? ඔහු එන්නේ කවදාද? ඔහු එන්නේ කවදාද? how many කියලා WH word එකක් තියෙනවා. right? මෙතනදී පුතේ හොඳට තේරුම් ගන්න මේ books කියන්නේ subject එක එහෙම නෙමෙයි. subject එක you. subject එක මොකද්ද? you තමයි subject එක. එයාට ඉදිරියෙන් තියෙනවා helping verb එකක් පුතේ. එහෙනම් subject එකයි WH word එක අතර helping verb එකක් තියෙනවා කියන්නේ මේ තියෙන question එක. How many books can you give me? ඔයාට කොච්චර පොත් ගාණක් මට දෙන්න පුළුවන්ද? ඔයාට පොත් කීයක් මට දෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තමයි වෙයි තියෙන්නේ. How much? පුතේ සාමාන්‍යයෙන් අපි how many සහ how much කියන ප්‍රශ්න අහද්දී how many සහ how much කියන WH words අහද්දී නාම පදයකුත් ඒත් එක්ක ලියනවා. noun එකකුත් ඒත් එක්ක ලියනවා. ඒ noun එක තමයි මේ book සහ sugar කියලා මේ තියෙන්නේ ඈ. How much? My little sister කියන්නේ subject එක, eats කියන්නේ verb එක. ඒ කියන්නේ WH word එකයි subject එකයි verb එකයි මේ තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මේ clause එකක් තියෙන්නේ. How much sugar my little sister eats? මගේ පොඩි සහෝදරිය, ඒ කියන්නේ නංගිනේ. මගේ නංගි සීනි කන ප්‍රමාණය. මගේ සීනි නෙමෙයි. මගේ නංගි සීනි කන තරම. Who the inventor was of the television? who කියලා WH word එකක් තියෙනවා. the inventor කියලා subject එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා verb එකක්. එහෙනම් මේ තියෙන පුතේ clause එකක්. who the inventor was of the television. රූපවාහිනියේ නිර්මාණ ශිල්පියා වන කෙනා. රූපවාහිනියේ නිර්මාතෘ වන කෙනා. ඔන්න ඔය විදිහට question සහ clauses අපිට අඳුන ගන්න පුළුවන්. right? method එක මෙන්න මේක. තප්පර 10න් මම යනවා ඊගව screen එකට. අපි එතනදී බලමු පුතේ කොහොමද WH clause එකක් සහිත වාක්‍යයක් නිර්මාණය කරන්න කියලා. තප්පර 10 ඉවරයි. අපි යන් ඉදිරියට. right? as these are clauses, මෙන්න මේවා clauses වෙන නිසා. right? they don't have an exact meaning. හරියටම නිවැරදිවම නිශ්චිතව තේරුමක් නැහැ පුතේ. මේවා clause වෙන නිසා මේවට හරියටම තේරුමක් නැහැ. so I think we should complete it by adding another part. තවත් කොටසක් එකතු කරලා adding කියන්නේ පුතේ එකතු කරනවා කියන එකනේ. තවත් කොටසක් එකතු කරලා අපි මේකේ අර්ථය සම්පූර්ණ කරගත යුතුයි. මම ගන්නවා what I do කියන clause එක. ඉතල බලන් ඉන්න පුතේ පස්සේ අපි ලියමු. මම මුලින්ම ගන්නවා what I do කියන clause එක. මේක කොහොමද clause එකක් වෙන්නේ? WH word එක තියෙනවා what, subject එක තියෙනවා I,
verb එක තියෙනවා do කියලා. මොකද I do කියන sentence එකට තමයි මේ what කියලා කොටසක් එකතු කරලා තියෙන්නේ. So this is a clause. ඒ නිසා මේ තියෙන්නේ clause එකක්. මොකද්ද මෙයාගේ තේරුම? මම කරන දේ. මම මොකද්ද කරන්නේ කියන එක නෙමෙයි. මම කරන දේ. මම කරන දේ. What I do, what I do, what I do, what I do, what I do. මම ඔය විදිහට clauses ටිකක් ගන්නවා. එතකොට මේ clauses සම්පූර්ණ නැති නිසා අපි මේක සම්පූර්ණ අර්ථයක් බවට පත් කරගන්න ඕනේ. අන්න ඒ නිසා පුතේ අපි කරන්නේ මොකද්ද? ඉදිරියෙන් අපි එකතු කරනවා පුතේ තවත් කොටසක්. I know එකතු කරන්නේ පුතේ වාක්‍ය කොටසක්මයි. I කියන්නේ subject එක, no කියන්නේ පුතේ verb එක. sentence එකක් නේ කියන්නේ නේද? sentence එකක් නේ තියෙන්නේ. I know what I do. They know what I do. You don't like what I do. You don't like what I do. She helps what I do. Do you like what I do? කෙලිම question එකක් එකතු කරන්න පුළුවන් ඉතින්. Do you like කියන්නේ පුතේ ප්‍රශ්නයක් නේ. නේද? බලමු මෙයාලගේ තේරුම මොකක්ද කියලා. I know what I do. I know කියන එකේ තේරුම මම දන්නවා. What I do කියන්නේ මම කරන දේ. I know what I do. මම දන්නවා මම කරන දේ. මම දන්නවා මම කරන දේ. ඕනනම් ගැන කියලා නිකන් කොටසක් එකතු කරන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා මම කරන දේ ගැන. ඔයා නම් මනම් කියාගෙන ඉන්න එපා. මම දන්නවා මම කරන දේ ගැන. They know what I do. ඕන් දන්නවා මම කරන දේ ගැන. You don't like කියන්නේ පුතේ ඔයා කැමති නැහැ කියන එකනේ. You don't like ඔයා කැමති නැහැ. ඔයා කැමති නැහැ මම කරන දේට. මම කරන දේට ඔයා කැමති නැහැ. She helps. ඇය උදව් කරනවා. ඇය උදව් කරනවා මම කරන දේට. Do you like ඔයා කැමතිද? ඔයා කැමතිද මම කරන දේට? පුතේ ප්‍රශ්නාර්ථ ලකුණක් අවසානට එන්න ඕනේ කිය. ඔයා කැමතිද මම කරන දේට? ඔන්න ඔය විදිහට පුතේ මෙන්න මේ WH clauses ඉදිරියෙන් තවත් කොටසක් එකතු කිරීමෙන් අපිට මේක සම්පූර්ණ අර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ sentence එකක් හෝ මේ තියෙන sentences. sentence එකක් question එකක්. ඔය විදිහට අපිට sentence එකක් හරි question එකක් හරි හදාගන්න පුළුවන්. මම පුතාලට පැහැදිලිද කියපු දේ? පැහැදිලිද? What I do කියන්නේ පුතේ clause එක. ඒක ඉදිරියෙන් තවත් වාක්‍ය කොටසක් හෝ ප්‍රශ්න කොටසක් එකතු කිරීමෙන් අපිට සම්පූර්ණ අර්ථයක් සහිත දෙයක් හදාගන්න පුළුවන්. Okay? ඉදිරියට ප්‍රැක්ටිස් කරනවා මේක. ඔය note එක වශයෙන් මේක ලියා ගන්න. Okay, but they right? හරි නේද? So shall we go forward? අපි ඉදිරියට යමුද? Right. දැන් මෙන්න මේ ටික සිංහලෙන් ලියන්න තියෙන්නේ. Write the Sinhala meaning, සිංහල තේරුම් ටික ලියන්න. මම ඉස්සලම් කියවන්නම් බලාගෙන ඉන්න. Mother concerns on what daughter does. එතකොට මුලින්ම තේරුම හිතන්න පුතේ what daughter does කියන කොටස තේරුම හිතන්න. ඊට පස්සේ මුල් කොටස තේරුම හිතලා මේ දෙක එකතු කරන්නයි තියෙන්නේ. We should clean where we live. I'll let you know when I come. I decide about whom I meet. Do you know why I help him? Friends know how much I like ice creams. Please think about how I feel. You should tell me how much money you have. පළවෙනි එක මම කරන හැටි කියලා දෙන්නම් පුතේ හොඳට බලාගෙන ඉන්න. First one, mother concerns on what daughter does. ඒක පුතේ මුලින්ම අපි බලමු WH clause එකේ තේරුම කොහොමද දෙන්නේ කියලා. මේකනේ WH clause එක. This is the WH clause. ප්‍රයාගේ තේරුම වෙන්නේ daughter does කියන්නේ දුව කරනවා, what කියන්නේ දෙය. දුව කරන දේ. Mother කියන්නේ අම්මා, concerns කියන්නේ සැලකිල්ලෙන් ඉන්නවා, සැලකිලිමත් වෙනවා, සලකා බලනවා. සැලකිල්ලෙන් ඉන්නවා, අවධානයෙන් ඉන්නවා. එතකොට mother concerns on කියන්නේ අම්මා සැලකිල්ලෙන් ඉන්නේ what daughter does දුව කරන දේ. දුව කරන දේ ගැන අපි පොඩ්ඩක් අර සිංහල තේරුම අපි පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ ගැළපෙන විදියට. දුව කරන දේ ගැන අම්මා සැලකිල්ලෙන් ඉන්නේ. දුව කරන දේ ගැන අම්මා සැලකිල්ලෙන් නේද ඉන්නේ? මේක ඉන්නේ දුවලට එහෙමයි නේද? පුතාලා ගැනත් එහෙම තමයි දැන්. දුව කරන දේ ගැන අම්මා සැලකිල්ලෙන් ඉන්නේ. දුව කරන දේ ගැන අම්මා සැලකිල්ලෙන් ඉන්නේ. අන්නෝක තමයි පළවෙනි එකේ තේරුම වෙන්නේ. Okay?
right එතකොට මේක මම ඔයාලට homework එකක් විදියට දෙන්නම් ගෙදර වැඩක් විදියට දෙන්නම් ආපහු පාඩම් කියවන්න පුතා read the lesson again and again එතකොට තමයි අපිට අඩුපාඩු තියෙන තැන් හදාගන්න පුළුවන් පාඩම ආපහු කියවුවාම තවත් මොන හරි ගැටලු තියෙන තැනක් තියෙනවා නම් පුතේ මැසේජ් එකක් කියලා අහන්න පුතේ මෙන්න මේක තේරුණේ නැහැ කියලා ඒතර අපිට ලබන සතියේදී ආපහු සාකච්ඡා කරන්න පුළුවන් අපි හිතමු මෙතනින් එහාට ආපහු වහින්නේ නැති වෙයි කියලා right එහෙම වුණොත් එහෙම අපිට පුරුදු වෙලාවටම සඳුදා 6ටම ක්ලාස් එක තියන්න පුළුවන් right මේක මම ඔයාලට ෆොටෝ එකක් ගහලා ඉවන්නම් homework එක විදිහට හැබැයි තව homework එකක් තියෙනවා මෙතනින් එහාට තියෙනවා පුතේ මෙන්න මේ සිංහල තේරුම ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නත් ඕන ටිකක් අමාරු වැඩ ටිකක් තියෙනවා okay ඒතර homeworks දෙකක් තියෙනවා ඔයාට මම මේ දෙකේම photos ගහලා ඔයාගේ group එකට දානවා ඒක දිහා බලාගෙන homework දෙකම කරලා තියෙන්න ඕන okay and also I want to discuss something with you මෙතනින් එහාට මට ඔයාලත් එක්ක පොඩි දෙයක් සාකච්ඡා කරගන්න ඕනේ අද ළමයි ප්‍රමාණය නම් අඩුයි හැබැයි කම්මැලිකම නිදාගෙන ඉන්නේ ඒ තමයි we should start a paper class as soon as possible හැකි විගස හැකි ඉක්මනින් අපි paper class එක පටන් ගන්නත් ඕනි right අර කාලයකට කලින් මාසයකට විතර කලින් මම උත්සාහ කරා paper class එකක් දාගන්න but it was unsuccessful අසාර්ථක වුණා මොකද එක ළමයිට එක වෙලාවල් වලට තමයි class එක තියෙන්නේ right එතකොට මොන වෙලාවද වඩා හොඳ paper class එක පටන් ගන්න අපිට දැන් මේ ටිකේ තාම අර ස්ට්‍රයික් එක තියෙන නිසා උදේවරුේ නම් නෑ පුතේ මේ ක්ලාස් නෑනේ කාටවත් නේද උදේවරුේ එමුණත් උදේවරුේ අපිට පේපර් ක්ලාස් එක පටන් ගන්න පුළුවන් නැත්තම් මහරෑ හරි පාන්දර හරි තමයි දාන්න වෙන්නේ පේපර් ක්ලාස් එක දැන් උදේ 8ට අද ක්ලාස් එක පටන් අරගෙනත් තමයි හිටියන් භාගයක් වගේ තමයි හිටියේ ඒ නිසා පාන්දර දාන එකේ පොඩි අවුලකුත් තියෙනවා හැබැයි චන්දන සර් නම් කිව්වේ අයාට උදේ පේපර් ක්ලාස් එක දාපුවම ළමයි එනවා කියලා නේද ඔයාලට පුළුවන් වෙයි නේද මොකද මගේ සහ චන්දනසේගේ ළමයි ගොඩක් බහුතරයක් පොදුවේ ඉන්න ළමයි ඉන්නේ මම මෙහෙම කරන්නම් මම ටයිම්ස් ටිකක් හිතලා වෙලාවල් ටිකක් මම දවසත් එක්ක හිතලා මම ඔයාලට group එකට message එකක් දාන්න ඔයාලා ඒකට comment කරන්න මොන වෙලාවද වඩා පුළුවන් කියලා okay right මම දන්නවද ඔයාලට අපහු අද උදේ 10ට class එකක් තියෙනවා ඒ නිසා මම විනාඩි 10ක් අද කලින් class එක නවත්තනවා අද අපි සම්පූර්ණ පාඩමක් අවසන් කරා ඒ තමයි පුතේ WH clauses WH වාක්‍ය ඛණ්ඩ කියලා අපිට හඳුන්වන්න පුළුවන් එතකොට ඒවා සම්පූර්ණ අර්ථයක් රහිත ඒවා නිර්මාණය කරන්නේ අපි WH word එකකුයි සම්පූර්ණ වාක්‍යකුයි එකතු කරලා එතකොට සම්පූර්ණ වාක්‍යයකට WH word එකක් එකතු වෙච්ච ගමන් අර්ථයක් රහිත කොටසක් අපිට නිර්මාණය වෙන්නේ ඒක අර්ථයක් සහිත කොටසක් බවට පත් කරන්න තවත් වාක්‍ය කොටසක් අපි ඉදිරියෙන් එකතු කරන්න ඕනේ. ඒක කොහොමද හදන්නේ කියලා තමයි අද පාඩමේදී අපි කතා කරේ. right? මේවා නිතරම භාවිතා වෙන යෙදුම් නෙමෙයි පුතේ අපි ලියද්දි රචනාවක් ලියද්දි හරි ඩයලොග් එක ලියද්දි භාවිතා කරන්න උනා. ලියුම ලියද්දි හරි මොකක් හරි එහෙම නැත්නම් නෝට් එකක් ලියද්දි අපිට ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ නැති කොටසක්. හැබැයි ලියන්න වෙන්නත් පුළුවන් පුතේ විභාගෙදී. ඒ නිසා දැන ගැනීම සඳහා තමයි මේ කොටසම ඉගෙනුවේ. පාඩමේ තේරුම් නැති කොටසක් තියෙනවා නම් පුතේ මැසේජ් එකක් දාලා අහන්න අනිවාර්යෙන් මම අනිත් දවසේදී ආපහු වතාවක් මතක් කරන්න. okay right අපි එතකොට ලබන සතියේදී මේ එවන homework දෙක discuss කරනවා සහ we are starting a new lesson අපි අලුත් පාඩමකුත් පටන් ගන්නවා ලබන සතියේ. okay right then we can call it a day. අපිට අද දවස් අවසන් කරන්න පුළුවන් එහෙනම්. එහෙනම් ලබන සතියේදී ආපහු මුණ ගැහෙමු. එතකන් හැම දිනාටම එහෙනම් බුදු සරණයි. good morning පරිස්සමින් ඉන්න හැම දිනම